රත්මලානේ ගංගදර පාරේ කෙකටිය පෙදෙසේ මගේ බොහොම සමීප හිතවතියක් ඉන්නවා. ඇගේ ගෙදර සම්මාන පුරෝපු රාක්කයක් තියෙනවා. මේ රාක්කේ තවත් එකම එක සම්මානයක් තියන්න නම් ඉඩක් නැහැ. මේ සම්මානවලට හිමිකම් කියන්නේ කවුද? ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කිරුළු පරන් රජ්ජුරුව විදියට මට බයක් සැකක් නැතුව හඳුන්වන්න පුළුවන් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ආනන්ද අබේනායකයන්. ආයිබෝන් කියලා ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් අපි ඔබතුමාව පිළිගන්නවා. අපි මේ ඔබත් එක්ක කතාවට එකතු වන්නේ කොළඹ හෝටන් ප්ලේස් එකේ තියෙන ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුවේ පිනකල් සෙන්ටර් එකේ ඉඳගෙන. ඉතින් අපි මේ Legends with කැලුම් කතාබහට පූර්ණ අනුග්‍රහකත්වය දක්වන්නේ DFCC බැංකුව. ආනන්ද අබේනායක මහත්මයාත් එක්ක කතා කරන්න මම සැරසෙන මේ මොහොතේදී මගේ මතකයට එන්නේ ටෙලිනාට්‍ය නම් නෙමෙයි. මුලින්ම අපි ඔබතුමාව හඳුනගත්තේ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් විදියට. සාගරයක් මැද චිත්‍රපටයේ 1981 වසරේදී තිරගත වුණා. ඔබේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා. එතනට එන්න කලින් අපි කතා කරමු ඔබේ කුඩා කාලය ගැන පවුලේ තොරතුරු. ඔබේ ගම කොහෙද? මම ඉපදුනේ කොළඹ දෙහිවල. මම අම්මලා දකුණේ බද්දගම සාගාල අම්මයි තාත්තයි කොළඹ ආනන්ද මහාවිද්‍යාලයට මම ගියේ. ඉගෙනීම ලැබලා ඊපස්සේ මම දිගටම දෙහිවල හිටියේ. විවාහ වෙනකන් දෙහිවල හිටියේ. ඊපස්සේ තමයි ටෙකටි ප්‍රදේශයට ආවේ. පවුලේ කී දෙනෙක් ඉන්නවද අම්මයි තාත්තා හැරුණා? මම බාලයා. බාලයා ඔබ බඩපිස්සා. බඩපිස්සා අයියා අක්කයි ඉන්න. අයියයි අක්කයි. ඔබට කොහොමද හිතුනේ තරුණයෙක් විදියට? මං හිතන්නේ ඔබ මේ චිත්‍රපට නිෂ්පාදනයට එළඹෙනකොට ඉතාමත්ම යෞවන වයසේ තරුණයෙක්. මොකද හිතුනේ ගාමිණී ෆොන්සේකා වගේ සිනමාවේ දැවැන්තෙක් එක්ක එකතු වෙලා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න? කොහොමද මේකට අත්තිවාරම් වැටුනේ? ඒක චිත්‍රපට කිරීම ආසාව පොඩි කාලේ නම් තිබුණා. ඇත්තම කියනවා නම් මෙහෙමයි. දැන් අපේ අම්මා ඇවිල්ලා පික්චර් පිස්සියක්. හරි. මම ඕන ෆිල්ම් එකක් ආවොත් යාට ෆස්ට් ෂෝ එක ෆස්ට් ඩේ ෆස්ට් ෂෝ බලන්න ඕනේ යාට. අනිවාර්යෙන්. එයා මාව තමයි එක්ක යන්නේ පවුලෙන්. ඉතින් ඒකත් එක්ක මං හොරු වුණා සිනමාවට විෂුවල් ලැන්ග්වේජ් එක මං ඉතින් ගොඩක් ආස කරා. ඉන් පස්සේ දැන් මෙහෙම දෙයක් කිව්වොත් එම මේ ඒ කාලේ අපි ගොඩක් වෙලාට ගියේ සිනමා ශාලා දෙකකට. එකක් රොක්සි අනිත් එක සෆයා වැල්වත්ත. සෆා එකේ ෆිල්ම්ස් බලන්න ගියාම ඉතින් අම්මා ඉන්න පොලිමේ. අම්මා පළවෙනිට ඉන්නේ. ඉඳද්දි දැන් මේ 2:30 නම් 10:30 ෂෝ එක දැන් යනවා. යනකොට දැන් 10:30 ෂෝ එකේ මේ අවසානය යන්නේ. අවසානයේ ක්ලයිමැක්ස් එක යන්නේ. එතකොට මම කරන්නේ පොලිම වටෙන් ගිහිල්ලා අර වහල් තියෙන දොරෙන් යටින් පොඩ්ඩක් තිරේ පොඩ්ඩක් උස්සලා මම දන ගහලා බලා ඉන්නවා යන විෂුවල්ස් දිහා. යනකොට මට පේනවා ගාන් ෆොන්ස ගහ ගන්නවා කාර් එහෙම යනවා. ඉතින් මං ඉතින් මේ කමන්නයි ඉතින් මමත් තා පොඩ්ඩේ මේක බලනවානේ කියලා හිත සංසකන මං එහෙම එනවා. ඊපස් දවසක් අම්මා මාව එක්කගෙන ගියා රූපගත කිරීමක් බලන්න. ඒ ඇවිල්ලා මේ බොල්ගොඩ ලේක් එකේ මැද තියෙන මේ දූපතක බලපුවාම ඉතින් මට මහිත වයස බොහොම කුඩා දරුවෙක්. පොඩි අවුරුදු 5ක් වගේ 6ක් 7ක් වගේ ඇති. ෂූට් කරන්නේ ගැටවර එකේ අන්තිම ජානිකා බෝට් රේස් එක. එතන ලොකු සූදානමක් තියෙනවා බෝට්ටු යනවා. ඉතින් මට ඉතින් හරි අලුත්ම අත්දැකීමක්. මමත් මේ බෝට් එකෙන් ගිහලා මම දූපතට ගියා. ගිහලාට කට්ටිය දැන් ලෑස්ති වෙනවා. ලාස්ට් සීන් එක කට්ටිය ලෑස්ති වෙනවා. ලෑස්තිට ඉඳද්දි ඉතින් මම දැන් ගාන උසා දැකලා තියන්නේ මේ සිනමා හෝල් වල විතරනේ. මම දැක්කා ඉන්නවා මේ අර වටේට කොට බිත්ති තියෙන එකක් තියෙනවා. ඒක උඩ ඉඳගෙන ගාමිණී ජෝබිකමයි මේ සැන්ඩ්විච් ප්ලේට් එකක් කනවා. ඉතින් මට හරි පුදුමයි. මං ගිහිල්ලා බලා ඉන්නවා ගාමිණී දැන් මං නම් ගිහිල්ලා බලා ඉන්නවා. බලා ඉන්නකොට ගාමිණී මම දැක්කා. දැක්කලා මට මෙහෙම කරා ඔළුවෙන්.
මට තේරුන්නේ ආයහර මෙහෙම කරා මම පිටිපස්සේ බලු කාට කතා කරනවද කවුරුත් නැහැ මං විතරයි ඉන්නේ. පස්සේ පාර ආයෙ මට මෙහෙම කරා. පස්සේ මම ළඟට ගියා. ගියාම සැන්ඩ්විච් පෙට්ටකින් කන්න කියලා සැන්ඩ්විච් දුන්නා. ඔන්න ওই විදිහට තමයි එතුමන් මුලින්ම සිනමාවට ආකර්ෂණය වුණේ. ඊට පස්සේ තරුණයෙක් විදිහට දැන් ඔබට හිතෙනවා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න. ඇයි ගාමිණී ෆොන්සේක මහත්මයාම තෝරගත්තේ? අනිත් එක මේ චිත්‍රපටය ටිකක් ආందోලනාත්මක චිත්‍රපටයක්. සාගරයක් මැද දේශපාලන පසුබිමක දේශපාලන එවකට පැවති දේශපාලනය බොහොම තදබල ලෙස විවේචනය කරන්නට සමත් වෙච්ච චිත්‍රපටයක්. දේශපාලනම චිත්‍රපටයක් ගන්න මට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මට ගාමිණීත් එක්ක ෆිල්ම් එකක් කරන්න අවශ්‍යතාවක් තිබුණා. ඉතින් මට ඇත්තටම මම සාගරයක් මැද මම නිෂ්පාදනය කරන මට වයස අවුරුදු 27යි. ඉතින් තමගේ මිත්‍රෙක් හිටියා ෆිල්ම් ෆීල්ඩ් එකේ ඉන්න. එයාත් එක්ක ගිහලා මම ගාමිණීව හම්බුණා. ගෙදරට ගිහලා හම්බුණා. ෆස්ට් ටයිම් මම ගෙදරට ගිහලා හම්බුණා ෆස්ට් ටයිම්. හම්බුණාම මම කොහොමද චිත්‍රපට නිෂ්පාදනය කරන්න ආවේ අර මේව ගාලා එකපාරට යා වචනයක් දුන්නේ නැහැ. තුන්වෙනි දවසේ විතර ගියාම එයා වයස බයෙන් ඇහුවා මේ දේශපාලන චිත්‍රපටයක් කරන්න කැමතිද කියලා. මම කිව්වා දේශපාලන වැඩි නෑ නමුත් මම මේ ප්‍රශ්නයක් නෑ කියලා. මම දේශපාලන චිත්‍රපටයක් කරන්න බයද කියලා බයෙන් ඇහුවා. මම කිව්වා නෑ බය නෑ මම කිව්වා. මම කිසිම දේශපාලන පස්සකට ආයිත් කියන්නේ නෑ නේද බය නෑ කියලා මම කිව්වා. එහෙනම් මෙහෙම චිත්‍රපටයක් තියෙනවා කරමුද කියලා ඇහුවා සාගරම්මද ගැන. මම කිව්වා කරමු කියලා. එහෙම තමයි මුලින්ම මේ අවතීර්ණ වුණේ. එහෙම සිනමාවට අවතීර්ණ වෙච්ච ආනන්ද අබේනායක තරුණයා ඊට ටික කාලයකට පස්සේ තමුන්ගේ ආසාවේ චිත්‍රපටි නරඹලා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න තිබිච්ච ආසාව ඉටු කරගත්තා. එතනින් පස්සේ ඔහු පෙළඹෙනවා ටෙලිනාට්‍ය නිර්මාණය කරන්නට. මොකද මේ හිත දුන්නේ චිත්‍රපටි වලින් ටෙලිනාට්‍ය වලට එන්න? ඒ කාලේ තිබිච්ච රැල්ලත් එක්කද? රැල්ලත් එක්ක තමයි මම තා පොඩි කාරණාවක් කියන්න මේ කරන සාගරයක් මැද ගැන. සාගරයක් මැද චිත්‍රපටිය නිෂ්පාදනය කළා ප්‍රදර්ශන කරන්න කලින් පළවෙනි කොපිය බලනවනේ කට්ටිය ඔක්කොම ඩිරෙක්ටර්ලා එඩිටර්ස්ලා ඔක්කොම කට්ටිය වැඩ කරපු කට්ටිය ඔක්කොම බලනවනේ. ඉතින් ඒක වෙන්නේ සැපෑ හෝල් එකේ. සැපෑ හෝල් එක තමයි ඒ දවස්වල තිබුණ හොඳම සවුන්ඩ් තුනේ සැපෑ හෝල් එකේ. පස්සේ මම තමයි කෑන් අරන් ගියේ උඩ ප්‍රොජෙක්ෂන් රූම් එකට. ගිහිල්ලා කෑන් ලෝඩ් කරනවා මම පොඩි කවුලුවක් තියුණා. ඒ කවුලෙන් පල්ලෙහා බලනකොට මට පේනවා පොඩි කාලේ අම්මත් එක්ක හිටපු අර පොලිය මට පේනවා. ඉතින් මට සන්තෝෂයක් තුණා. ඉතින් මම ඉතින් එහෙම ආපු පොඩි එකානේ මම මේ ෆිල්ම් එකක් කළා මම ප්‍රොජෙක්ෂන් රූම් එක මම දැන් ඉන්නේ කිව්ලා. පොඩි ඒකදී පොඩි මතකයක් මගේ. ඉතින් අර චිත්‍රපට වලින් ටෙලිනාට්‍යයට ආව ඇත්තට ඒ දවස් චිත්‍රපටයක් එපාරදී මට අධ්‍යක්ෂණය කරනවා කියන එක එකපාර ලේසි නෑනේ. මේ පොඩක් අධ්‍යයනය බාරදුර කාර්යයක් සහයලා ඒ දවස්වල ටෙලිනාට්‍ය වලත් හොඳ රැල්ලක් කියන්නේ හොඳ ප්‍රවණතාවක් තුනනේ. යශෝරාව්‍ය පල්ලිකු මැණිකේ ඒ වගේ හොඳ නාට්‍ය ඇවිල්ලා මිනිස්සු අතර හරි ජනප්‍රිය සහ රූපවාහිනී අලුත්ම මෙවලමක් නේ. මිනිස්සුන්ට ගොඩක් ඒකට ආසක්ත වුණා. ඉතින් මටත් හිතුණා ටෙලිනාට්‍යයක් කරලා බලන්න ඕනේ කියලා. ඔබේ මුල්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය ගැන කතා කළොත්? මම මුලින්ම කරේ මැණික් නදී ගලාබසී කියන ටෙලිනාට්‍ය. ඉතාම ජනප්‍රිය වෙච්ච ටෙලි වෘතාන්තයක්. ඒක පොතක් සෝමසිර නායක මහත්මයාගේ රාජ්‍ය සම්මාන ගත්ත පොතක්. ඉතින් සහ මට රත්නපුරත් එක්ක මට සම්බන්ධතාවක් තිබුණා වෙන ව්‍යාපාර කටයුතු අතර. මැණික් නෙවෙයි. හරිද? මේ ඒවත් එක්ක ඉතින් මම පුද්ගලයන්ගේ ගතු රුව සහ මැණික් කර්මාන්ත ගැන හැමතිස්සෙම මම දන්නවා. ඉතින් මට මේ පොත හරියට මේ වැදුනේ හින්දා මට මේක කරන්න ආසාවක් ඇති වුණා. පස්සේ පාර සෝමසිරණයි හම්බෙලා පස්සේ පොත සල්ලියට අරන් ගිහලා සෝමසිරණයිගම ස්ක්‍රිප්ට් එක ලියලා ඉතින් ඉතින් මම ටෙලිනාට්‍ය කරා. ඉතින් මට ලොකු දැනුමක් තුනෙත් නැහැ කරද්දී නම් ඉතින් හොයාගෙන කරා. එහෙම ලොකු ටෙලිනාට්‍ය පිළිබඳ දැනුමක් නොතිබුණාට ඔබේ පළවෙනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයෙන්ම ලංකාවේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින්ගේ හිත දිනා ගන්න ඔබට වාසනාව ලැබුණා. එතනින් පස්සේ ඔබ එක පෙළටම ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්න පටන් ගත්තා. මුලින් මැදමාවතේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් විදියට හිටපු ඔබ ඉන් පස්සේ ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කලාත්මක ධාරාවේ
මන් සලකුණු තියන්නට සමත් වන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් බවට පත් වෙනවා. කොහොමද මේ ආගමනය සිද්ධ වෙන්නේ? ඒක ඉතින් වැඩ කිරීමේදී වෙන සමාජ අත්දැකීම් එක අතර දැන් මුලින්ම දැන් මණික් නදී කලාපස් කියන කතන්දරයක්. දැන් කතන්දරය ඇතුළත වෙන යටිපෙළක් තියෙනවා. දැන් පස්සේ මම කරේ කන්ද ගෙදර. කන්ද ගෙදරත් පෞල් ජීවිතය පිළිබඳ ලොකු යටිපෙළක් තියෙනවා. කළා අදෙන්තුරු මම අන්තිමට කරේ වීරා ගෙදර ඇවිත් බැද්දකුළුමේ අප්පච්චි ඒ වගේ දේවල් කරද්දී ඉතින් තව සමාජිකයන්ට දැනුම වැඩි වෙලා ගොඩක් සෝෂල් ඉෂුස් එක හිතනවා වැඩ කරන හොඳයි කියලා මිනිස්සුන්ට මොන හරි පණිවිඩයක් දෙන්න පුළුවන් දෙයක් අපි කරන දේවල් තුලින් සමාජයට. ඒක ටෙල් නාට්‍යයක කතාවත් තෝරගන්නදී මම ගොඩක් ප්‍රවසන් වෙනවා. හැමතිස්සෙම මම එක ටෙල් නාට්‍යයකින් තව ටෙල් නාට්‍යයකට කතාව සම්පූර්ණ වෙනස් කතාවක් ගන්නෙ. සහායකම එක ෂූටින් ස්ටයිල් එකත් වෙනස්. ඒක දැන් මම ටෙල් නාට්‍ය දෙකක් කරා එකක් රාමසුරම්ම කියලා. අනිත් ජීවිතයට ඉඩ දෙන්න කියලා. දැන් රාමසුරම්ම එකේ ටික ෆාස්ට් ටයිප් ෂූටින් එඩිටින් ඔක්කොම තිබුණේ. ජීවිතයට ඉඩ දෙන්න එකේ ඒක හාස්පටි වෙනස්. රියල් ටයිම් රියල් තියෙනවා රියැක්ෂන්ස් වලට. ටිකක් ස්ලෝ වගේ මම ඉස්සෙල්ලා අතන මම ඉස්සෙල්ලා බය වුණා මම අත්අදින්ම බැලිමක් කරන්නේ මේක මිනිස්සුන්ට අල්ලන්න නැති වෙද කියලා. නමුත් ඉතින් ඉතහයිලින් පිළිගත්තා සහ ඊපස්සේ ගොඩක් නාටකත් ඒ වගේ ස්ටයිල් එකට කෙරුණා මම හිතන්නේ. ඉතින් ඒ වගේ එකින් එක නාට්‍යෙන් නාට්‍යමයි කතා කරන සබ්ජෙක්ට් එක වෙනස්. දැන් බද්දකුළුමේ එකක්, වීරගෙදර එකක්, කන්දගෙදර එකක්, අප්පච්චි තව එකක්. අප්පච්චි තව එකක්. ඒකට අහසින් වටන තව තරුණයන් ගැන කතා කරන නාට්‍යයක්. ඒ වගේ මම කවදාත් මම එකම වගේ දෙක තුනක් මම කරන්නේ නැහැ. වෙනසක් කරනවා. දැන් ඔබ මං හිතන්නේ වාර්තාවක් තියලා තියෙනවා සිංහල ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකට හිමි සම්මානය මං දන්න පරිදි වැඩිම වාර ගණනක් හිමි කරගෙන තියෙන්නේ ඔබ. කී වතාවක්ද? ඒක නම් මතක නැහැ. මතක තියාගන්නට අමාරු තරමේ වාර්තාවක් ඔහු තියාගෙන තියෙනවා. අපි හොයලා බලමු. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ වෘතාන්ත පැත්තෙන් ඔබ එක් ආකාරයකින් ඉදිරියට යනකොට හැම පෝය දවසකටම බෞද්ධ තේමාවක් රැගත් ටෙලිනාට්‍යයක් එක්ක සංසාරයේ පියසටහන් තුලින් ඔබ අපේ ආලින්දයට ආවා. ටෙලිවිෂනය තුලින්. දැන් වසර ගණනාවක්ම මේ ඒකාංගික ටෙලිනාට්‍යයටත් ඔබ හොඳම ටෙලිනාට්‍ය වශයෙන් සම්මාන ලැබුවා. ඒ පිළිබඳ මතක් කළොත්. සංසාරයේ පියසටහන් පටන් ගන්න 1993 අවුරුද්දේ. එතකොට ඇත්තටම මේ ඒකාංගික ටෙලිනාට්‍ය වලට ඒ තරම් එහෙම පසුබිමක් තිබුණෙත් නැහැ. එම උතර මාකටයක් තිබුණේ නැහැ. අතසේ ඉස්සර මම ඒකාංගික චිත්‍රකතා එහෙම කියවද්දී දවසින් ඉවර චිත්‍රකතා වලට මම කැමැත්තක් තිබුණා. ඒක තමයි මම ඉන්ස්පයර් කරේ ඒකාංගික ටෙලිනාට්‍ය කරන්න. ඉතින් ඒත් ස්වාමීන් වහන්සේ නායකම එකම එක්කහුවෙලා සංසාර පිසරෙන් පටන් ගත්තේ 1993 අවුරුද්දේ. ඒක අදටත් නොකඩවා තාම අවුරුදු 8ක් විතර වෙනවා. තාම ලොකඩාව තාම යනවා. ඒ කියන්නේ ටිකක් ආඩම්බරයි ඒ වගේ හඳුන්වලා දීලා දැන් ඉන්පස් දැන් channel එක මගේ දැන් පොය නාට්‍යයක් කරනවා. හැබැයි ඒ ටෙලිනාට්‍යයට සම කරන්න නම් ටිකක් අමාරුයි. මේ මගේ අත්දැකීම මම කියන්නේ. ඔබ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරද්දී දැන් බොහෝ විට අධ්‍යක්ෂකවරයෙක් පෙළඹෙනවා තමුන්ගේ නිර්මාණවලට විශේෂයෙන්ම ජනප්‍රිය තලයේ ඉන්න නළු නිළියන් සම්බන්ධ කරගන්න. හැබැයි අපි ඔබේ නිර්මාණ දිහා බලනකොට අපිට පේන්නේ ඔබ ජනප්‍රියත්වයට නෙමෙයි මුල් තැන දෙන්නේ. ඔබ ඒ චරිතයට අදාළ නිවැරදිම තේරීම හැම විටම අරගෙන තියෙන බව අපිට පැහැදිලි වෙනවා. මොකද ඔබේ ටෙලිනාට්‍යවල ඉන්න හැම රංගන ශිල්පියෙක් ශිල්පිනියක්ම සම්මාන වලකදී බොහෝ විට සම්මානයෙන් පිදුම් ලබනවා. දැන් විශේෂයෙන්ම ඔබේ ටෙලිනාට්‍ය දිහා ආපහු හැරිලා බැලුවොත් ප්‍රධාන නිලි භූමිකාවන් වලට ඔබ තෝරගෙන තියෙනවා සාමාන්‍යයෙන් නදී කම්මැල්ල වීර වගේ තාමත්ම දක්ෂ චරිතාංග නිලියක්. ඒ වගේම නෙතලි නානායක්කාර මහත්මිය, රුෂාන් රවීන්ද්‍රයන්, චාන්දනි සෙනවිරත්න අපේ දක්ෂතම රංගවේදිනියක්, ජයනි සේනනායක මේ අයගේ අයට පුදුමාකාර විදියට තම කුසලතාවයන් ඉදිරියට ගේන්න ඔබේ අධ්‍යක්ෂණයේ ඉවහල් වුණා. මේ තේරීම් කරන්නේ කොහොමද? ඇත්තටම මම ටෙලිනාට්‍ය මම නිර්මාණ කරන්නේදී මම ගොඩාම ප්‍රයෝසම් වෙන
තැන් දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රස්තුතය. මම තෝරන්නේ කතාව මොකද්ද? ඒක ඔය තරම් ප්‍රේක්ෂකයන්ගේ ඔය තරම් දුරට එක මේ ග්‍රහණය වෙයිද? ප්‍රේක්ෂකයන්ගේ පල්ස් වලට එක හරියයිද කියන එක මම මුලින්ම පළවෙනි මම තීරණය කරන දේ තමයි මම කතාන්දරේ මොකද්ද කියන එක. අනිත් වැදගත් කාරණාව තමයි ඒ කතන්දරයට හරියන රංගන ශිල්පියන් ගන්න එක. එතෙන්දී මේ යාළුකවටවත් එහෙමත් මුකුත් නෙවෙයි. කියන්නේ අවශ්‍යම කෙනා අනිවාර්යෙන් මම කොහරි ගන්නවා. පොඩි උදාහරණයක් කිව්වොත් එහෙම මම කරා ජීවිතේට ඉරිදැණි කියලා තෙල් නාට්‍යයක් කරා. අයිරාංගි සේනසිංහ මහත්මිය. දැන් එතෙන්දී මට ඇත්තට මට චරිතය අවශ්‍ය වුණා. අයිරාංගි සේනසිංහ මහත්මයාට අවශ්‍ය වුණා. අවශ්‍යලා කතා කරලා ෂූටින් උත් ඔක්කොම ලෑස්ති වෙලා කරපුවාම හදිසියේ මට සේනසිංහ මහත්මයාට මම කෝල් කරලා කිව්වා අනේ ආනන්ද සෝරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට මේ පොඩි අසනීප තත්ත්වයක් වෙලා තියෙනවා. ડોක්ටර්ස් ගාවට ගියාම ડોක්ටර්ස් ටෙස්ට් එකක් කළා මේ බලන්න ඕනේ කියලා කියන හැම කියලා මට කිව්වා. ඉතින් මම පොඩ්ඩක් ටෙස්ට් කරන බලන් හිටියා. බලා හිටියන් පස්සේ ආපහු පාරේ කිව්වා තව මාස 6ක් යනකම් පොඩ්ඩක් බලන්න ඕනේ මොකද්ද කතාව. එහෙම දැක්කියුවා. එතකොට මට හරි ප්‍රශ්නයක් දැන් ෂූටින් ඔක්කොම ලෑස්ති කරලා ඉවරයි. නෝ මම කෙලින්ම ෂූටින් මාස 6ක්ම කල් දැම්මා. මාස 6කටම කල් මාස 6ක්ම කල් දැම්මා. මට ඒකේ එතුමේ එනකම්ම මම කල් දැම්මා. පස්සේ එතුමාට එහෙම කිසි අසනීප තත්ත්වයක් තියුන්නේ නැහැ. ඔක්කොම ක්ලියර් වුණා. ඉතින් පස්සේ ඉතින් ඇඩ් කරා. ඉතින් ඒ වගේ මට ඕන නම් මම එහෙම කරපු වෙලාවල් තියෙනවා. ඔබ එහෙම කරපු හින්දා තමයි ඔබේ නිර්මාණ මේ තරම් සාර්ථක වෙලා තියෙන්නේ. රොෂාන් රවීන්ද්‍ර අපේ ආදරණීය හිතවතා ඔහුගේ කතාබහේදී මට කිව්ව දෙයක් තමයි වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍ය ඔහු තෝරගත්තාම ඔබ දුරකථනයෙන් ප්‍රංශයට කතා කරා කියලා හැමදාම උදේ රොෂාන් තනමල්විල කොල්ලෙක් රුගත කිරීම වලට ප්‍රංශයට ගිහිල්ලා ඉන්න මොහොතකදී ඒ වෙලාවේදී කතා කරලා කිව්වලු රොෂාන්ට ලංකාවට එනකල් මම ටෙලිනාට්‍ය කරන්නේ නැහැ ඔබටම තමයි මේ චරිතය නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම රොෂාන් රවීන්ද්‍ර මේ පාර හොඳම නළුවා විදිහට සම්මානය ගනිද්දි මොකක්ද ඔබට හිතුනේ? නැත්නම් මට ගොඩක් සතුටු දැනුණා. මොකද හේතුව ඇත්තට රොෂාන් ගොඩක් කැප වෙලා චරිතය කරා. ඒක රොෂාන් හරියටම ග්‍රහණය කර චරිතය. ඒක රොෂාන් හොඳ චරිතාංග නළුවෙක් සහ සාමාන්‍යයෙන් ඔය කතා කරන හැමදේටම යන්නේ නැති මේ කියන්නේ ආර්ථික පැත්ත ගැන විතරක් හිතලා රඟපාන්න නැති චරිතාංග නළුවෙක්. සහ අනික වැඩි කිරීමේදී හරි පහසුයි. එකක් හරියටම තේරුම් ගන්නවා සබ්ජෙක්ට් එක තනික අධ්‍යක්ෂවරයෙක් කිව්වොත් එහෙම ඒක හරියටම තේරුම් ගන්නවා. ඒ තේරුම් ගන්න පුළුවන් ශක්තියක් අධ්‍යාපනයක් තියෙනවා. ඒ වගේම ඔබේ ටෙලිනාට්‍ය දිහා හැරිලා බලනකොට විශේෂයෙන්ම මහේන්ද්‍ර පෙරේරා අපිට ඉන්න තවත් චරිතාංග රංගන ශිල්පියෙක් ජැක්සන් ඇන්තනි තවත් අතිදක්ෂ රංගන ශිල්පියෙක් මේ වගේ රංගන ශිල්පීන්ගේ රංගන කුසලතාවයන් විදහා දක්වන්නට සරිලන ආකාරයේ චරිත ඔබේ ටෙලිනාට්‍යයන් තුළ නිර්මාණය වෙලා තිබුණා. අපි වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍ය ගැන කතා කළ යුතුමයි. මොකද මම විශ්වාස කරන විදියට ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ මෙතෙක් මා දැකපු හොඳම ටෙලිනාට්‍ය විදියට මම සලකන්නේ වීරයා ගෙදර ඇවිත්. මේ ටෙලිනාට්‍යයේදී ඒ අන්ධ මිත්තණියගේ චරිතයට නෙතලි නානක්කාර මහත්මියව තෝරගන්න ඔබට හිතුනේ කොහොමද? ඒක මම ඒ වයසේ මං කෙනෙක්ව මං හෙව්වා. ඒක කරන්න පුළුවන් කෙනෙක් මම නැතිලි මහත්මිය සම වැඩ කළා නෑ මේ ඉතින් මේ ප්‍රථම වතාව ඔබ වැඩ කරා. ප්‍රථම වතාව වැඩ කරන්නේ මේ මට හිතුණා ඒක එකක් දක්ෂ රේඩියෝ ආටිස්ට් කෙනෙක් යා. ඒකට මට යාගේ ඩයලොග් ඩෙලිවරි එකෙන් මට ගොඩක් ඒක තිබිච්ච දෙබස් ගොඩක් අර පංචින්ග්ස් සමහරව හාස්‍යමය වෙනවා සමහරව ඩෙප්ත් එකක් තියෙන දෙබස් තියෙනවා. මට හිතුනේ දෙබස් උච්චාරණයේදී ඒ රේඩියෝ ආටිස්ට් එක් විදිහට එයා දක්වන ප්‍රතිභාව මම හිතුවා මේ චරිතයට හරියයි කියලා. එහෙම හිතා තමයි මම ගත්තේ ෆස්ට් ටයිම් වැඩ කරේ. ඔබේ තේරීම 100%ක්ම නිවැරදි කියලා ඇය ඔප්පු කළා අවසන්. මෑත කාලයේදී ඒ තරම් අවධානය දිනාගත් චරිතයක් ටෙලිනාට්‍යයක නොතිබුණා වන්නටත් පුළුවන්. ඇය ඊතරම්ම දක්ෂ ආකාරයට ඒ චරිතය නිරූපණය කළා. ඔබ හිතන විදියට ඔබ මෙතෙක් නිර්මාණය කරපු ටෙලිනාට්‍ය දිහා ආපහු හැරිලා බැලුවොත් ටෙලිනාට්‍ය ගණනාවක් ඔබ නිර්මාණය කළා තියෙනවා. ඔබ වඩාත්ම ප්‍රිය කරන ටෙලිනාට්‍ය කුමක්ද?
මම කරපු ටෙලි නාට්‍යම වඩිම මම කැමති තක්සලාව ටෙලි නාට්‍යයට. විශේෂ හේතුවක් තියෙනවා. අ, මං අහන්නේ ඔව්. වීරයා ගෙදර ඇවිත් වැඩි තක්සලාවට කැමති වෙන්නේ කොහොමද කියලා. මං කරපු ටෙලි නාට්‍ය මම වෙන කන් දෙක දෙනා නම් වීරයා ගෙදර ඇවිත් බද්දකුළු මියා අප්පච්චි ඒ ඔක්කොම ගොඩක් මං හරි ආදර කරන ටෙලි නාට්‍ය. නමුත් තක්සලාවට මං වෙන විශේෂ කැමැත්තක් තියෙන්නේ විශේෂ අරවත් විශේෂ කැමති තියෙනවා. මේකේ අපි වැඩ කරපු කාලෙත් එක්ක මං කියන්නේ ගොඩක් දුෂ්කර විදිහට වැඩ කළා. තනිකර බෞද්ධාවුලක උදේ ඉඳන් රැ වෙනකම්ම අලිය අස්සේ වැඩ කළා. මේ ඒ පොඩි ළමයි එක්ක ඒ චරිතයත් එක්ක කරපු කාලේ හරි එක පැත්තක විනෝදයි සහ ඒක ඇතුලේ ගොඩක් ප්‍රේක්ෂක ගොඩක් වැළඳගත්තා ටෙලි නාට්‍ය. මම සාමාන්‍යයෙන් පෞද්ගලිකව පොඩි කැමැත්තක් තියෙනවා ඒකට. තම අප්පච්චි තව මං කරපු හොඳම ටෙලි නාට්‍ය කියලා මං හිතනවා. ඒකට බීරා ගෙදර ඇවිත් බද්දේකුළු මේ මෑත කරපුවන් හොඳයි. ඉතින් මේ ඉස්ස කරපු තින් ගොඩක් තිබුණානේ. ඉතින් කන්දේ ගෙදර සංක්‍රාන්ත සමය නන්නන්දුනන්නේ වගේ ඒවත් ඉතින් හැම එකක් කැමැත්ත තියෙනවා. හැම එකටම මහන්සි වුණා. ඒ කැපීම කරා. මොකද සාමාන්‍ය වශයෙන් මම තක්සලට කැමතියි කියලා ගන්න එක ඉතින් වෙන පෞද්ගලික විදිහට බලුවොත් එහෙමයි හිටපු කාලෙත් එක්ක. මෑත කාලේ ඔබ අධ්‍යක්ෂණය කරපු ටෙලි නාට්‍ය දිහා බලනකොට වැඩි හරියකම තිර රචකයා වුණේ නාමල් ජයසිංහ මහත්මයා. මේ සුසංයෝගය බොහොම හොඳට ගැලපුණා. මොකක්ද ඔබ දකින විශේෂත්වය ඔහුගේ? නාමල් කියන්නේ ඉතා දක්ෂ තිර රචකයෙක් තරුණයෙක්. එතන නාමල් ඉස්සෙල්ලාම ලිව්වෙත් මාත් එක්ක වැඩ කරේ. ජීවිතේ ඉතින් තමයි ඒ පළවෙනි තිර නාට්‍ය. එතන සිට දිගටම වගේ මාත් එක්ක වැඩ කරේ. ඉතා හොඳ බුද්ධියක් තියෙන හොඳ ටේස්ට් එකක් තියෙන අමුතු විදිහට හිතන තරුණයෙක්. ඉතින් වැඩ කරන්න ටිකක් කල් යනවා. ඒත් ලියන්න ගියාම ටිකක් කල් යනවා. මොකද ලේසින් දෙම ලියන්නේ. කල් යනවා. නමුත් ඉතින් ඒ ලියන දේවල් ඉතා ප්‍රබලයි. මිනිස්සුන්ගේ හදවතට දැනෙනවා. දැනෙනවා. ඔබ ටෙලි නාට්‍ය ගණනාවක් අධ්‍යක්ෂණය කළ අවසන්. දැන් හිතෙන්නේ නැද්ද චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළොත් හොඳයි කියලා? හිතුණා ගොඩක් වෙලාට හිතලා තියුණා. එකක් මේ දවස්වල නම් චිත්‍රපට කරන්න තරම් කාල පක්වන්න හොඳ නැහැ. අත කවුරුත් තාරමයි චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කළා. තාම එකක්වත් අධ්‍යක්ෂණය නොකරේ මම තව චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ මාරුතේ. එකක් සම්මාන ගත්ත චිත්‍රපටයක්. පහුගිය අවුරුද්දේ මම ලෑස්තිලට ෆිල්ම් එකක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ දැන් මේ චිත්‍රපට ෆීල්ඩ් එකේ තියෙන තත්ත්ව දැක්කහම පොඩි බයක් ඇති වුණා කරන්න. විශේෂයෙන් මට ගොඩාක් මම යාළුවෝ නායකයෝ ගොඩක් ඉදපත් වෙන විදම් කරන්න මට මේ චිත්‍රපටයක් කරන්න කියලා. මට බයයි. මට ඒගොල්ලන් අමාරු දාන්න බයයි. ඒ කියන්නේ මේ දවස් වල චිත්‍රපට දුව ගන්න හරි අමාරුයි. තියෙන වාතාවරණයත් එක්ක හරි අමාරුයි. මම කියන්නේ කොවිඩ් පස්සේම නෙමෙයි. ටෙලි නාට්‍යයක් නම් ලාභ පාඩු අඩු වුණත් හරිද ඒක නමුත් ඒක පෙන්වන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙනවා. පාඩු වෙන්නේ නැහැ කියලා පොඩි විශ්වාසයක් වැඩ කරන්න පුළුවන්. චිත්‍රපටයක් එහෙම නෙමෙයි. චිත්‍රපටයක් ලාභය හම්බුන ලාභ හම්බ වෙයි. නැතුත් ඉතින් කෙලින්ම පාඩුම තමයි. ඉතින් ඒක ටිකක් අනිකල්ක ඒක ඉන්වෙස්ට්මන්ට් එකත් වැඩි දෙන්නට වඩා පොඩි 3-4ක් වගේ හොඳ ෆිල්ම් එකක් කරන්න. ඉතින් ඒකත් එක්ක තියෙන පොඩ්ඩ වාතාවරණය හොඳ නම් බලා ඉන්නවා. දැන් මට මෙහෙම හිතෙනවා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේදී අද හැරිලා බලනකොට දැන් ඔබ කරන්නේ නිරන්තරයෙන්ම උඩුගම් බලා පිහිනීමක් වගේ වැඩක්. මොකද ඔබේ ටෙලි නාට්‍ය බොහොම කලාත්මක ගුණාංග වලින් පිරිපුන් ටෙලි නාට්‍ය. ඔබ මේ ටෙලි නාට්‍ය ඉදිරිපත් කරන්නේ ලංකාවේ දැන් ඉන්න ටෙලි නාට්‍ය බලන ප්‍රේක්ෂක ජනතාවට. දැන් මේ අය හුරු වෙලා ඉන්නේ විශේෂයෙන්ම කොරියානු නැත්තම් තුර්කි නැත්තම් ඉන්දීය හඬ කවපු ටෙලි නාට්‍ය බලන්න. නිෂ්පාදකවරයෙක් විදියට අධ්‍යක්ෂකවරයෙක් විදියට මේ අභියෝගය ඔබතුමා කොහොමද දකින්නේ? ඇත්තට ඒ වගේ නිර්මාණත් එක්ක අපිට හැප්පෙන්න ඕන අපිට තියෙන්න ඕනේ අපිට බජට් එකක් තියෙන්න ඕන ටෙලි නාට්‍යයක. අපිට එහෙම ලොකු බජට් එකක් අපිට එහෙම ලොකු මාකට් එකක් නැතුව අපිට ඒවත් එක්ක හැප්පෙන එක ලේසි නෑ ඇත්තට. මොකද මම කියන්නේ ඉන්දියානු ටෙලි නාට්‍ය නෙමෙයි මම කියන්නේ. අනම් සමහරවම අවර ගන්න ටෙලි නාට්‍ය දිනවනේ අපිට සමහර කොරියන් ටෙලි නාට්‍ය එහෙම සමහර ඒවා හොඳ තාක්ෂණික තත්ත්වෙන් එනවා. ඒවත් එක්ක තරම් කරන්න අපිට අමාරු. එහෙම කිව්වොත් ඇත්තටම අපිට අර වගේ මුදල් ප්‍රතිපාදන නැතුව ප්‍රතිපාදන තියෙනවා මම කියන්නේ. නමුත් අපිට මාකට් එකක් නැතුව කරන්න අමාරුයි.
නමුත් ඉන්දියන් ටෙලි නාට්‍ය වගේත් එක්කන අපිට හැපෙන්න පුළුවන්. අපිට පුළුවන් කන්නේ එකමදී අපේ ස්ටෝරීස් පවර්ෆුල් වෙන්න ඕනේ. කතන්දර පවර්ෆුල් වෙන්න ඕනේ. අපේ දැන් අපේ ලංකාවේ තියෙන මූලිකම ප්‍රශ්නයක් තමයි තිර රචකයන්ගේ හිඟය. හිතන්න පුළුවන් තිර රචකයන්ගේ හිඟය. ඒක අලුත් දේවල් හිතලා ඕන ප්‍රේක්ෂකයෙක් කැමති අලුත් දේවල් බලන්න, අලුත් විදිහේ දේවල් බලන්න කැමති. ඉතින් අපිට එහෙම කරන්න පුළුවන් එහෙම දියන්න පුළුවන් තිර රචක අපිට හරි අඩුවෙන් ඉන්නේ. ඒ වගේම දැන් ඔබේ ටෙලිනාට්‍ය දිහා බලනකොට සම්මාන උළෙලවල් වලදී බොහෝ දෙනෙක් සම්මාන වර්ගීකරණය කරනවා මේ ටෙලිනාට්‍යයේ මේ හොඳම නළුවා, හොඳම නිලිය, සහාය නිලිය, තිරකථා රචකයාට මේ සම්මාන ලැබෙන්නට ඕන කියලා. හැබැයි සමහර සම්මාන උළෙලවලදී මේ සම්මාන ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු වලට හානි කරමින් ගිලිහිලා ගිය අවස්ථාවල් අපි දැකලා තියෙනවා. ඔබ දකින්නේ කොහොමද මේ? ඒක ඉතින් එක සම්මාන උළෙලවල් වල විනිශ්චය මණ්ඩලයට සාපේක්ෂයිනේ. ඒ කියන්නේ ඒක නම් ඇත්තට වැඩිය මම කතාන කැමති නෑ විනිශ්චය මණ්ඩල ගැන. මොකද අපි එකක් ඉතින් අපි දාන නාට්‍යකේ විනිශ්චය මණ්ඩලයක් දෙන ඕන තීරණ එකක් පිළිගන්න ඕන එකක්. ඒකට ගරු කරනවා. ගරු කරනවා ඒකට. අපිට නැත්තම් නොදා ඉන්න ඕනේ. අපේ ඉදිරි පරම්පරාව ගැන ඔබට මොකද හිතෙන්නේ? අපේ රටේ ටෙලිනාට්‍ය තවත් ඉහළට ගෙනියන්න පුළුවන් පරම්පරාවක් අපිට බිහි වෙලා තියෙනවා? මං හිතනවා දැන් අපි මේක ශේෂ්ත්‍ර එන කාලේ වෙනකොට හොඳ කට්ටිය ගොඩක් වැඩ කරා. දැන් ඒ කට්ටිය දැන් ඔක්කොම දැන් ඇත්ත වශයෙන්ම මං හිතන්නේ මං විතරයි මම හිතේ පරණ හිටපු කට්ටිය තාම වැඩ කරන්නේ හරි විදිහට මං කියන්නේ. හරි විදිහට වැඩ කරන්නේ අනිත් දැන් තව මාත් එක්ක හිටපු ඒ අර කට්ටිය ගොඩක් කට්ටිය මේ රටේ චිත්‍රපට ශේෂ්ත්‍ර දිගට ටෙලි නාට්‍ය කරන්නේ නැහැ. නැත්තම් නිහඬව ඉන්නවා. නමුත් දැන් අලුතෙන් එන තරුණ පෙළක් ඉන්නවා. ඒ තරුණ පෙළ ඇත්තටම දක්ෂයි කියලා මට හිතෙනවා. රංගපෑමට දක්ෂයි. අර මුලින් කිව්වා ගාමිණී ෆොන්සේකා මහත්මයාට ඔබේ තිවිච්ච ලැබියාව කැමැත්ත. ඒ කැමැත්ත අන්තිමේදී නතර වුණේ එතුමන්ගේ ආදර දියණිය ඔබේ බිරිඳ බවට පත් කර ගැනීමෙන්. ඇයගෙන් ඔබේ නිර්මාණ ජීවිතයට ලැබෙන සහයෝගය ගැන කතා කළොත්. තාම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇත්තටම වාසනාවන්තයි මේ එහෙම බිරිඳක් ලැබීම ගැන. ඒක ගානුසක දුනේ. ඉතින් අමුතුට කියන්න ඕනේ නැහැ නේ. කියන්නේ එයා දැකලා තියෙන මුළු ජීවිතේම තාත්තා කැප කරපු හැටි කලාව වෙනුවෙන් ජීවිතේ. ඒතකොට ඒක මයින් දකිනකොටත් ඒක යට ලොකු අමුත්තක් නැහැ. ඒ කියන්නේ ඒ කැපීම වගේම මටත් ඒ කැපීම තියෙනවා. මට මතකයි ඉස්සර ගෙදර ගියාම එතකොට බින්දට පොඩි මුත්තර වතුර ගහර ගෙනහල්ලා අල්ලන්නේ තාත්තගේ යාළුවන්ට මගේ බිරිඳ තනුජා. ඉතින් ඒ වගේ ඒ පවුලම කලාවට උරුවෙච්ච පවුලක් නේ. ඒකෙන්ද ගොඩක් ප්‍රශ්න අඩුයි. කියන්නේ අපි මාස ගණන් ඇදී ගිහලා ෂූටින් වලට ගිහලා හිටියත් ගෙදර ප්‍රශ්න බලාගෙන මැනේජ් කරගෙන සාකච්ඡා කරන්න පුළුවන් බුද්ධියක් තියෙන බිරිඳක්. යාට ටෙස්ට් එකක් තියෙනවනේ. ගෙදර එහෙම හිටියම ලේසි මේ කරන්නේ නැන්ද හොඳ මේ වගේ ප්ලොට් එකක් මම කරන්නේ කියලා ආපහම ඒවත් එක්ක කතා බහ කිරීම හිතින් මට හරි පාසුයි. ඇය ඔබේ නිර්මාණ විවේචනය කරනවද? ඔව් ඒක කරන වෙලාවල් තියෙනවා. ගොඩක් ඔයාට කරන වෙලාවල් තියෙනවා. ඒ වගේම ඔබේ දියණිය යසාරා ඇය සිනමා මාධ්‍ය ඒ වගේම ටෙලිනාට්‍ය ශාස්ත්‍රය පිළිබඳව උසස් අධ්‍යාපනයක් ලැබූ කෙනෙක්. ඔබ දුක් වෙනවද ඇය ඒ මාධ්‍යයේ තවදුරටත් නිරත නොවීම ගැන? පොඩි දුකක් තියෙනවා. මොකද ඇත්තටම යසාරා ටැලන්ටඩ්. ඉතාම දක්ෂයි. ටැලන්ටඩ්. හොඳ ක්‍රියේටිව් පවර් එකක් තියෙනවා. ඉතින් එහෙම දරුවෙක් අර නොකර ඉන්නකොට පොඩි කනගාටුවක් තියෙනවා. මම හිතන්නේ එයා ඒ පැත්තේ වැඩ කරන්න ඒ හොඳ සෙන්ස් එකක් තියෙන පැත්තෙන්. කතන්දරයක් කිව්වත් මොනවා කිව්වත් හොඳ සෙන්ස් එකක් තියෙනවා. මේ දවස්වල හොඳ වැඩ කරන්නේ නැහැ. පහුගිය දවස් වැඩ කරානේ. තව මම හිතනවා ආයෙසරේ මොන හරි විදිහකින් ආයි ෆීල්ඩ් එකට එයි කියලා මම හිතනවා. ඔබේ රූපගත කිරීම ලංකාවට පමණක් සීමා කරලා නැහැ. විශේෂයෙන්ම විදේශයන්හි පවා ඔබේ නිර්මාණ රූපගත කිරීම කළා තියෙනවා. මේ වගේ කාර්යයකට ඔබ යොමු වන්නේ කොහොමද? ඒ කියන්නේ එතනදී වියදම ගැන හිතන්නේ නැද්ද?
ඇතර තමයි නාට්‍යයට මට ඒක අවශ්‍ය නම් මම එක්ක කළ යුතුයි. අපච්චිවල මම ෂූට් කරන නෙදර්ලන්තයට ගිහිල්ලා. එතකොට චෙස් වල මම ෂූට් කරා එංගලන්තයට ගිහිල්ලා. ඒක අමතර ලොකු වියදමක්. පිරිසක් කරා යන්න ඕනේ ටිකට් වලට නවතින අමතර වියදමක්. මට ඒක ඕන නම් මම කොහොම හරි කරන්න. ඇත්තටම අපච්චි වලින් මගේ අතින් මුදල් දාලා මම සමහර දේවල් කරේ. නිෂ්පාදකයාට බරක් නොදී ඒ වගේ දේවල් සමහර දේවල් මම කරේ. ඉතින් මට අවශ්‍ය නම් මම කොහොම හරි කරන්න දෙපයි. ඔබේ කතාවේදී ඔබ කලිනුත් කිව්වා ඔබේ ටෙලිනාට්‍යයකට රංගන ශිල්පීන් තෝරගනිද්දි හිතවත්කම් මත ඒ දේ සිද්ධ වෙන්නේ නැහැයි කියලා. ටෙලිනාට්‍ය පිටපත කියවගෙන යද්දිම ඔබේ හිතට මැවෙනවද මේ චරිතයට මේ නළුවා හෝ නිලිය තමයි මම ගන්න ඕන කියලා? අනිවාර්යෙන්. ඒක පිටපත කියවන්නේ ඉස්සෙල්ලා අපි ප්ලොට් එක කියවද්දි පිටපත ලියනකොට පොඩක් වෙලා සමහරලාට ඒක හිතාන ලියනවා. එතකොට සාර්ථක සමහරට නළුව ඔලිය තියාන පිළියනවා ඒක. මේ අනිවාර්යෙන් මේකට ආයතුයි කියන එක. එතකොට ඒක තව යාගේ විදිය පොඩ්ඩක් තව හැඩ ගැහෙනවනේ. ඒක අනිවාර්යෙන් එහෙම හිතෙනවා. ඒ වගේම දැන් ඔබ ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරද්දී රංගන ශිල්පියෙකුට ආරාධනා කරනවා. ඔබ බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ රංගන ශිල්පියා හෝ ශිල්පිනිය මේ තරම් ඉහළ මට්ටමකින් ඔහුගේ කාර්යය ඉටු කරාවිය කියලා. එහෙම නිදර්ශනයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්ද? ඔබ හිතුවටත් වඩා ඉතාමත්ම සාර්ථකව රංගන ඉදිරිපත් කරපු අවස්ථාව. එහෙම අවස්ථා ගොඩක් තියෙනවා. මොකද පරණ අතීත ගොඩක් තියෙනවා. අපි අතීතයේ අපි කොහොම කන්ද ගෙදර සිරිල් වික්‍රම ගත්තොත් එහෙම මම හිතුවට වඩා ප්‍රබල රංගපෑමක් සිරිල් වික්‍රමගේ දුන්නා. මෑත කාලේ ගත්තොත් එහෙම රොෂාන් රවින්ද්‍ර වීරා ගෙදර විත් එකේ ඒ වගේ ප්‍රමෝෂන් දුන්නා. ඒ වගේ නදී කම්මල්වීර බද්දේ කුලවමිය. බද්දේ කුලවමියගේ මේ ගත්තාම මට අවශ්‍ය දේ ඒ විදිහටම ආවා. දැන් නිර්මාණකාරයේ නියැලෙමින් තව තවත් වඩාත් හොඳ නිර්මාණ ඉදිරිපත් කිරීමේ අභිප්‍රාය ඇතිව මේ මොහොත වන විට කටයුතු කරමින් ඉන්නේ. ඉදිරි අනාගතයේදී ඔබ දකින්නට කැමති කොහොමද? මාව නිදහසේ තරුණ පරපුර කරන හොඳ නිර්මාණ දිහා මම රස විඳින හැකින් බලන්න මම කැමතියි. සාවුන්ට අවශ්‍ය උපදේශක් මම හරි තියෙනවා දෙන්න කැමතියි. උපකාර කරන්න කැමතියි. ඉතින් කලාකාර ජීවිතය කියන්නේ මරණකම් ඉතින් අපිට හැමදේම පේනවනේ. හැමදේම ලස්සන දකින්නවනේ. අපිට ඕන දෙයක රසය තේරෙනවනේ. ඒ හින්දා කලාකාරයෙක් කවදාවත් ජීවිතේ තනි වෙන්නේ නැහැ මරණතුරු. කලා රසගත් වෙන මිනිහෙක් කවදාවත් ජීවිතේ තනි වෙන්නේ නැහැ. මොකද කොතන හිටියත් දකින්නේ එයාට මොන හරි එකේ ආර්ට්යක් දකිනවා අපි ඒක විඳිනවා හැමතිස්සෙම. හුදකලාව වුණා කලාකාරට දරා ගන්න පුළුවන් දෙයක් හුදකලාව කියන එක. නමුත් සාමාන්‍ය බිස්නස් කාර්යයේ හුදකලාව වුණාන් පස්සේ දරා ගන්න ලේසි නෑ. අපි හොඳ බිස්නස් කරගෙන ඉඳලා අන්තිම කාලේ නිකන් ඉන්නවනේ ඒක දරා ගන්න ලේසි නෑ. කලාකාරයෙක්ට ඕන හුදකලාවක් දරා ගන්න පුළුවන් ඕන ජීවිත ඕන අවස්ථාවක් හැමදේම රස විඳින්න පුළුවන් කොතන ගියත් කොහෙදත්. මම කැමති ඒ විදිහට ඉන්න. මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන මේ වැඩසටහන පූර්ණ අනුග්‍රහකත්වය ලබා දෙන DFCC බැංකුව අපේ රටේ තිබෙන ප්‍රමුඛතම වාණිජ බැංකුවක්. ඒ වාණිජ බැංකුවේ විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් හඳුන්වා දී තිබෙන DFCC ගරුසරු ඉතිරි කිරීමේ ගිණුම. අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ආයතනයක් තමයි ස්පාසිලෝන්. ඉතින් ස්පාසිලෝන් ආයතනය ඔබතුමාට පිරිනමන්නට කියලා එහි නිෂ්පාදන කට්ටලයක් මාවත ලබලා දීලා තියෙනවා. ඉතාමත්ම ආදරයෙන් එය ඔබතුමාට පිළිගන්නනවා. ඒ වගේම තවත් අපේ රටේ දේශීය නිෂ්පාදනයක් තමයි බතික්. මේ රෝබටික් බයි රොලංකා ඔබතුමාට දෙන්න කියලා මේ පිළිනිය ලබලා දීලා තියෙනවා. එයත් බාර ගන්නට කියලා බොහොම සතුටින් ඉල්ලලා හිටිනවා. එසේනම් ලෙජන්ඩ්සිත් කැලුම් මේ කතා බහට අපත් සමග එක්ුණාට අපි ආදරණීය ගෞරවනීය ආනන්ද අබේනායක මැතිතුමන්ට මං හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබේ ඉදිරි දැක්ම ඒ ආවිරින්ම සඵල කරගන්නට ඔබට වාසනා මහිමය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ආයිබෝවන්.